මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. ගම ගොඩනැගීමට ජනතා අදහස් යෝජනාද අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි. මිමුරේ ගම්මානයේ ගැටලු රැසකට ශනික විසඳුම්. අදහස්වල විවිධත්වයක් පැවතියත් තමන් ඇතුළු පිරිස රාජ්‍ය ආරක්ෂා කරන බව ඇමති වාසුදේව නානායක්කර මහතා කියයි. ඉදිරි මාස 3දී ආර්ථික මධ්‍යස්ථාන සඳහා නව වැඩපිළිවෙලක්. සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ ආයතන 1400කට එරෙහිව නඩු. වී මිලදී ගැනීමට සමූපකාර දෙපාර්තමේන්තුවත් එක්වේ. ලෝක ජනතාවගෙන් 85% එන්නත් කිරීමෙන් පසු කොවිඩ් පැතිරීම අඩුවනු ඇතැයි ප්‍රකාශයක්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. සංවර්ධනය මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය යහපත් සහ ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම රජයේ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. දුෂ්කර ගම්මාන වෙත ගොස් ගම සමග පිළිසඳර වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේද ඒ පරමාර්ථයෙන් බව එතුමා අවධාරණය කර සිටී. ගම ගොඩනැගීමට ජනතාවගේ අදහස් යෝජනාද අවශ්‍ය වේ. මිමුරේ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කීවේය. මේක මේ ඔබතුමන්ලාගේ සමග ගැටලු පමණක් නෙවෙයි, ඔබතුමන්ලාගේ අදහස්. ඔබතුමන්ලා තමයි මේ ගමේ ජීවත් වෙන අය. ජීවත් වෙන අය තමයි දන්නේ ඒ ප්‍රශ්නවලට විසඳුම් කොහොමද දිය යුත්තේ කියන එක. පිටින් ඉඳලා බලනකොට මේ ප්‍රශ්න ගැන වැරදි විදිහට තමයි වටහා ගන්න. මේ ගම්වල ජීවත් වෙන අය කවදාකවත් ගමේ පරිසරය විනාශ කරන්නේ නැහැ. පිටින් ඇවිල්ලා තමයි විනාශ කරන්නේ. ගමේ අය පරිසරයට ආදරේ. ඉතින් අපිට ඕන මේ ගමේ ජනතාවත් ලස්සන කරන්න. ගම ලස්සන වගේම තමයි ජනතාවත් ලස්සන වෙන්න බෑ. මේ වගේ දුෂ්කර ගම්මානවල ඉන්න දුප්පත්ම පවුල් වලට යම්කිසි සහනයක් ලබා දෙන්න තමයි මම දුප්පත්ම අයට ඒගොල්ලන්ගේ ඉකොනොමි අවශ්‍යතාවයන් වලින් තොරව දුප්පත්ම අයට එක පවුලකට රජයේ රැකියාවක් ලබා දෙන්න. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එතන අභිපාදු මොනවද කියන එක එන්න වැඩගත්. පාරවල්, ඒ දොස්තර කෙනෙක් ඉස්කෝල, පාසල්, ඒ වගේම ඊට වඩාත් මම හිතනවා හුඟක් වෙලාවට අපේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ රජයෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරි. මෙන්න මේ පිළිබඳව ඔබතුමන්ලාගේ අදහස් මොකද්ද? රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක ලැබෙන්නේ නැත්තේ ඇයි? මොකද්ද ප්‍රශ්නේ? ඔබතුමාලා මොනපාන ප්‍රශ්න මොනවද එදිනෙදා ජීවිතේ? මේවත් හරි වැදගත්. ඒව තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. එම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කෙරේ. සිසුන්ගේ අධ්‍යාපනය සඳහා පාසල්වලට උසස් පෙළ ශ්‍රේණි ඇතුළත් කළ යුතුය. ඒ සඳහා ගුරුවරුන් යෙදවීමට ක්‍රියා කරන්නයි එතුමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය. පාසලට ක්‍රීඩාංගණයක් සහ ගොඩනැගිල්ලක්ද ඉදිකෙරේ. ප්‍රදේශයට සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව මතු කෙරෙනි. ගම්මිරිස් වගාවේ පළදාව අඩු වී ඇති නිසා ගොවිහු දුෂ්කරතාවට පත්ව සිටිති. එහිදී ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ලබන සඳුදා ඊට අවශ්‍ය පොහොර සහ තාක්ෂණ නිලධාරීන් කණ්ඩායමගේ සහාය ලබා දෙන බවයි. ජනතා ගැටලු සඳහා ගත හැකි විසඳුම් අදාළ බලධාරීන්ගෙන් ඒ මොහොතේම විමසා තීන්දුව තීරණ ගැන්වේ.
මිමුරේ සිට තවත් තොරතුරු ගෙනෙන අප මාණ්ඩලික වාර්තාකරු ඩිලාන් කොඩිකාර. මේ ගම සංවර්ධනය කරන්න ඕනේ, මේ ගම ලස්සන කරන්න ඕනේ, මේ ගමේ තියෙන සුන්දරත්වය ඒ විදිහටම ආරක්ෂා කරමින්. එතකොට මෙහි තියෙන ජෛව විවිධත්ව පද්ධතිය ආරක්ෂා කරමින්, සෝභා සෞන්දර්යය ඒ විදිහටම ආරක්ෂා කරමින් තමයි මේ සංවර්ධන කටයුතු කරන්න ඕනේ කියලා බලධාරීන්ට නිලධාරීන්ට නියෝග කරමින් තමයි ජනාධිපතිතුමන් ගම සමග පිළිසඳර වැඩසටහන අද ආරම්භ කළේ. විශේෂයෙන්ම අද මේ කටයුතු ආරම්භ කරමින් ජනාධිපතිතුමන් මීමුරේ ජනතාවගේ මෙතෙක් කල නොවිසඳුණු ගැටලු ප්‍රශ්නකට විසඳුම් ලබා දුන්නා. විශේෂයෙන්ම කයිකාවල විද්‍යාලයේ පුංචි දරුවෝ ජනාධිපතිතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළා. කයිකාවල පාසලේ තිබෙන්නේ 1 වසරේ ඉඳලා 11 වසර දක්වා පන්ති පමණයි. අපිට උසස් පෙළ පන්තියක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමන්ට නියෝග කළා. මේ කයිකාවල පාසලට උසස් පෙළ විෂය මාලාව ලබා දෙන්න කියලා. එතෙන්දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා කිව්වා මේ ප්‍රදේශයේ දරුවන්ට ඉදිරි තමන්ගේ රැකියානම් කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් මේ ප්‍රදේශයට ආවේනික මේ ප්‍රදේශයට ගැළපෙන විෂයපතයන් ඔස්සේ උසස් පෙළ පන්ති සකස් කරලා දෙන්නම් කියලා. ඒ වගේම මේ මීමුරේ ජනතාවට ලොකු ප්‍රවාහන අවශ්‍යතාවයක ගැටලුවක් තිබුණා. මේ ප්‍රදේශයේ දැන් මහා මාර්ගය සංවර්ධනය කරලා තිබෙන්නේ. ඒ මහා මාර්ගය සංවර්ධනය කරාමත් එක්ක ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සාර්ථක කරගන්න, ප්‍රවාහන පහසුකම් කඩිනමින් ජනතාවට අවශ්‍ය ආකාරයට කටයුතු සිද්ධ කරගන්න බස් රථයක් ලබා දීමේ කටයුත්තත් අද දවසේදී සිද්ධ වුණා. ජනාධිපතිතුමන් කිව්වා මේ බස් එකට රියදුරු මහත්තයයි කොන්දොස්තර මහත්තයයි මේ ගම් ප්‍රදේශයෙන්ම තෝරගන්න. මේ ආකාරයට ජනතාවගේ ගැටලු ප්‍රශ්න ඉතාම කඩිනමින් සාර්ථක විසඳමින් තමයි ගම සමග පිළිසඳර වැඩසටහන අද මීමුරේ ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වෙන්නේ. මම ඩිලාන් සමීර කොඩිකාර ලකේගල පාමුල මීමුරේ ප්‍රාථමික විද්‍යාල භූමියේ සිට. අදහස්වල විවිධත්වය මත පසුමිතුරු භාවයක් අදහස් නොවන බව ඇමති වාසුදේව නානායක්කර මහතා පවසයි. රජය හෝ පක්ෂය තුළ බෙදීමට තරම් වූ නෝක්කාඩුවක් නොමැත. තමන් ඇතුළු කණ්ඩායම ආරක්ෂක පවුරක් සේක්‍රා කරන බවද ඔහු කියයි. රජය රැකීම තමන් ඇතුළු සමගී ප්‍රධාන අරමුණ බවද ඔහු ජාතික ගුවන් විදුලියට පැවසීය. ඇත්තටම එහෙම නෝක්කාඩුවක් නැහැ. වචන හුවමාරුවක් වෙන්න පුළුවන්. වචන හුවමාරුවක් වුණා කියලා අපිට බෙදීමට තරම් නෝක්කාඩුවක් නැහැ. අපේ ආරක්ෂක පවුර මේ රජයයි. ඒ වගේම අපේ අනාගතයේ තියෙන මාවතත් මේ රජයයි. ඉතින් එවැනි රජයක පංගුකාරයෝ හැටියට මේ රජය රැකීම අපේ ප්‍රධාන අරමුණයි. ඒට යටත්ව තමයි අනිත් ඔක්කොම වාද විවාද. ආණ්ඩුවේ ආරක්ෂාව ගැන, ආණ්ඩුව විසින් ගත යුතු පියවර ගැන අපි අතරේම තියෙන විවිධ මතවල ප්‍රකාශ වීමක් පමණයි. ඒයින් අදහස් වෙන්නේ නැහැ පසමිතුරු භාවයක්. ඒයින් අදහස් වෙන්නේ විවිධත්වයයි මතවල. ඉතින් ඒවා කතා කරන්න ගියාම ඉතින් අර පුද්ගල මමත්වයේ ටිකක් උඩට ඇවිල්ලා අපේ අතින් එක්තරා ප්‍රමාණයකට නොවිය යුතු ප්‍රතිචාර දැක්වීම වෙනවා. එසේ වීම අපි වළක්වගෙන ඉදිරියට යමු. ආණ්ඩුව අර්බුදයකට මුහුණ දී කඩාවැටි ඇති බවට විපක්ෂය ගෙනන ප්‍රචාර පදනම් විරහිත අසත්‍ය වූ ඒවා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න මහතා පවසයි. විපක්ෂයේ බොහෝ පිරිස් අසමීගිය නිසා ගැටුම් ඇති කරගෙන විවිධ අර්බුදවලට මුහුණ දී සිටිති. ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග එක්ව එක මතයක සිට ක්‍රියා කරන බව රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. අපි ප්‍රබල ආණ්ඩු පක්ෂයක් හැටියට සියලු දෙනාම එකතු වෙලා ජනතාවගේ ප්‍රාර්ථනා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනවා. අපි පක්ෂය තුළ විවිධ මත තියෙන විවිධ පක්ෂ තියෙනවා. නමුත් අපි ඒකමතිකව රට වෙනුවෙන් තීන්දුව ගන්න අවස්ථාව. විශේෂ විපක්ෂය අද දෙකට කැඩලා තියෙනවා. අපි ආරංචියට හිතාගෙන දෙද්දී දැන් තුනට කැඩෙනවා. දැන් සමගි ජන බලවේගයේ විශාල ගැටුම් ඇති වෙලා තියෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් එක්ක අපි එක මතයක ඉන්න බව පැහැදිලි කියන්න ඕන. ඒ සඳහා අපි රජයක් හැටියට අපි යුතුයකම ඉෂ්ට කරන රට වෙන්නේ. බිලියන ගණනක ජනතා මුදලින් ඉදි වූ ආර්ථික මධ්‍යස්ථාන අතරමැදි මාෆියාවට යට වීමට ඉඩ නොතන බව ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසයි. ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කිරීම අපේක්ෂාවයි. සියලු ආර්ථික මධ්‍යස්ථාන එකම භාරයක් යටතට පත් කරන බව ඔහු කියා සිටී. ගොවියාගේ නිෂ්පාදන ඍජුවම ආර්ථික මධ්‍යස්ථානවලට යොමු කෙරේ. ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වගකීම් කළමනාකරුවන්ට පැවරේ. එමෙන්ම එම කටයුතු හොඳින් පවත්වාගෙන යාමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවන බව ඇමතිවරයා කිව්වේය. ඉදිරි මාස 3 ඇතුළත ආර්ථික මධ්‍යස්ථාන සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ක්‍රියා කළ ආයතන 1400කට එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනිවාර්ය සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරන්නේදයි පොලිසිය සහ සෞඛ්‍ය අංශ නිරන්තරව විමර්ශන සිදු කරයි. එහිදී අදාළ ආයතන හඳුනාගෙන තිබේ. ඉක්ුත් කාලේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 12000ක් මේ සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර ඇත. නඩු පැවරෙන්නේ එම ආයතනවල කළමනාකරුවන්ට සහ පාලකින්ට එරෙහිවය. ඔබත් ආයතනයක පාලකයෙක් කළමනාකරුවෙක් නම් නිරන්තරයෙන් අදාළ ගැසට් පත්‍රය ප්‍රකාරව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමට වග බලාගත යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුයි. කර්මාන්ත ශාලා, කාර්යාල වෙනත් සියලු ආයතන මෙම ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කිරීමට ක්‍රියා කළ යුතුයි. එසේ නොමැති හොත් නිරෝධායන රීතීන් යටතේ ඒ අයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. නිරෝධායනයට අදාළ මෙහෙයුම් කොළඹ පමණක් නොව දිවයිනේ සෑම ප්‍රදේශයක් ආශ්‍රිතවම ක්‍රියාත්මකයි. විශේෂයෙන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල එම කටයුතු පුළුල් කෙරේ. මේ අතර කොරෝනා මර්ධනය සඳහා රාජ්‍යය මේ වන විට රුපියල් බිලියන 100ක් වැය කර තිබේ. PCR පරීක්ෂණ සඳහා දෛනිකව රුපියල් කෝටි 10ක් වැය කරයි. ඊයේ දවස තුළ PCR පරීක්ෂණ 15500කට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත. ඊයේ හමු වූ දේශීය කොවිඩ් ආසාදිතයන් 936 දෙනාගෙන් වැඩිම පිරිස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේනි. එම සංඛ්‍යාව 278කි. මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර් විනෝදන් මහතා පැවසුවේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන මන්නාරමේද ක්‍රියාත්මක බවයි. මේ වන විට එම දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 220ක් හඳුනාගෙන ඇත. මරණ 3ක්ද වාර්තා වී තිබේ. වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි. මේ වන විට වී මෙට්‍රික් ටොන් 336ක් මිලදී ගෙන තිබේ. මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාරයේද මැදිහත් වේ. ඒ අනුව උතුරු මැද සහ වයිඹ පළාත්වල වී මිලදී ගැනීමට ණය ලබා දීම අද සිට ආරම්භයි. සමූපකාර දෙපාර්තමේන්තුවේ වී ගබඩා 382කට වී මෙට්‍රික් ටොන් 45000ක් මිලදී ගැනීමට නියමිතයි. ඊට වැය කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 2.5කි. පළමු අධියර වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදීත් කුරුණෑගල පළාත් සභා කාර්යාලයේදීත් අද ක්‍රියාත්මක වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. ජනවාරි 21 වෙනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමග මෙරටට පැමිණෙන විදේශීය සංචාරකින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. මධ්‍යම සංස්කෘතික අරමුදලින් පාලනය වන සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව වැනි සංස්කෘතික උරුමැති ස්ථාන නැරඹීමටද ඔවුහු විශාල ලෙස පැමිණියහ. ඊයේ සීගිරියේ පුරාවිද්‍යා පරිශ්‍රය නැරඹීමට කසකස්ථානයේ සංචාරකයෝ පිරිසක් පැමිණියහ. දේශීය සංචාරකයන් සහ සම්බන්ධ නොවන ආකාරයට මෙම විදේශීය සංචාරකයන් එම ස්ථානවලට රැගෙන යනු ලැබේ. කොළඹ යාපනය වායු සමීකරණ දුම්රියට නව මැදිරි එකතු කර ඇතැයි යාපනය දුම්ර ස්ථානාධිපති ටී ප්‍රදීපන් මහතා පවසයි. ඊයේ සිට එම දුම්රියට දෙවැනි පන්ති අතිරේක මැදිරි 2ක් සහ තෙවැනි පන්තියේ 1 මැදිරියක් එක් කර ඇත. මෙහි පළමු පන්තිය සඳහා රුපියල් 1700ක්ද, දෙවැනි පන්තිය සඳහා රුපියල් 1000ක්ද, තුන්වැනි පන්තිය සඳහා රුපියල් 700ක ගාස්තුවක්ද අය කෙරේ. නුපුහුණු ශ්‍රමිකයන් පිටරට යැවීම වෙනුවෙන්ට විදේශ ශ්‍රම වෙළඳපළට පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මේ යටතේ විදේශ රැකියා සොයා යන ශ්‍රමිකයන් පුහුණු කර විදේශගත කිරීමට නියමිතයි. දැනටමත් වෘත්තීය පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ට විදේශ රැකියා ලබා දීම සිදු කෙරේ. බදුල්ල දෙමෝදර අරුක්කු නවේ පාලමට මේ වසරේදී වසර 100ක් සපිරේ. ඒ වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය එම පාලම ජාතික උරුමයක් බවට පත් කිරීමට නියමිතයි. එමෙන්ම සමරු මුද්‍රයක්ද නිකුත් කෙරේ. 1921දී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙමෝදර පදිංචි පී.කේ. අප්පුහාමි නමැති ගැමියෙකුගේ නිර්මාණයකට අනුව මෙම අරුක්කු නවේ පාලම හෙවත් අහස් නවේ පාලම ඉදිකර තිබේ.
අඩි 300ක් දිග අඩි 25ක් පළල මෙය අඩි 80ක උසින් යුක්තය. වාරී සෞභාග්‍ය ව්‍යාපෘතියටදී බණ්ඩාරවිල දඹකුල්ල වැවේ වැඩ ආරම්භයි. මෙම ගින් කුඹුරු අක්කර 200ක් අස්වැද්දිය හැකිය. ව්‍යාපෘතිය සඳහා ඇස්තමින්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 150කි. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම ඉකුත්දා පැවැත්විනි. එහිදී දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ නගරබද ඉඩම් අත්පත් කර ගැනීමේදී අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉඩම් ලබා ගැනීම සිදු කළ යුතු බවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යාන අලුත් වැඩියා කිරීමේ ස්ථානය මේ වන විට ඩොලර් මිලියන 8ක පමණ මුදලක් රජයට ඉතිරි කර දී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි. මෙය 2016 වසරේදී කටුනායක ස්ථාපිත කෙරුණි. මෙහි මූලික අරමුණ වන්නේ මෙරට භාවිත කරන ගුවන් යානා මෙරට දීම අලුත් වැඩියා කිරීමයි. රංගන ශිල්පියෙකු මෙන්ම නාට්‍ය සහ රංග කලා පිළිබඳ විද්වතෙකු වූ අභාව ප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. 1976 දී කලා ක්ෂේත්‍රයට පැමිණි ඔහු රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු මෙන්ම වේශ නිරූපණ ශිල්පියෙකු සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර කිහිපයකටම දායකත්වය ලබා දුන්නේය. වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා යන අංශ තුනම නියෝජනය කළ ඔහු සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත. එමෙන්ම පර්යේෂණාත්මක ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර තිබේ. ඒ මහතාගේ දේහය අද පස්වරුවේ කොළඹ 7 සුදර්ශී ශාලාව වෙත රැකිනීමට නියමිතයි. මිලකට ප්‍රමුඛ පුවත. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාමණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පාසුකමක්. මෙච්චර අඩු පොලියකට අපේම දරුවෝ වගේ අපට සැලකිල්ල. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පොලිස් නිලධාරීන් විශාල පිරිසක් නිරෝධායනය වී සිටියත් මද්‍රව්‍ය මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඌව කුඩා ඔය පොලිසිය මගින් ඊයේ ගංජා කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි. මීට අමතරව හෙරොයින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු රත්මලානේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශගතව සිට මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන අංචු නමත්තාගේ මෙහෙයවීම මත මොවුන් මෙම කටයුතුවල යෙදෙන බව අනාවරණ වී ඇත. මද්‍රව්‍ය උවදුරු පිටු දැකීමට ජනතාවටද දායක විය හැකිය. ඒ පිළිබඳ යම් තොරතුරක් වේ නම් 118 119 සහ 1997 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකිය. නැවතත් එම ශ්‍රේණික දුරකථන ඇමතුම් 118 119 1997. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. පළමු ශ්‍රේණියට සහ 6 වෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා විදුහල්පතිවරුන් අල්ලස් ඉල්ලන්නේ නම් පැමිණිලි කරන ලෙස අල්ලස්සෝ දූෂණ චෝදන විමර්ශන කොමිසම පවසයි. ඒ සඳහා 1954 ශනික ඇමතුම් අංකයේද යොදාගත හැකිය. නැවතත් එම අංකය 1954. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. තවත් මාස කිහිපයක් මුව ආවරණ පැළඳීමට ලෝක ජනතාවට සිදුවනු ඇතැයි ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඇන්තනි ෆෞසි පවසයි. කොවිඩ් සඳහා සෞඛ්‍ය නීති ලිහිල් කිරීම ක්‍රමයෙන් කළ යුතුය. ප්‍රජාව තුළ වෛරස් මට්ටම අඩුවන තුරු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත විය යුතුය. ලෝක ජනතාවගෙන් 85% පමණ එන්නත් කර අවසන් වීමෙන් පසු වෛරසයේ පැතිරීම අඩුවනු ඇති බව ඔහු පවසයි. එන්නත් කළ සැනින් රෝගය සුව නොවේ. මේ අතර ඉතාලියේ පළාත් අතර සංචාරක තහනම තවත් දීර්ඝ කෙරුණි. ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදිත අයගෙන් 5 එකක් බ්‍රිතාන්‍යයේ නව ප්‍රභේදයට අයත් බව හඳුනාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින 5ක් අගුළු දැමීම අද සිදු කළේය. පාකිස්තානයේ චීනයේ කෙන්සිනෝ කොවිඩ් එන්නත අනුමත කර තිබේ. ජපානය අනුමත කර ඇත්තේ ෆයිසර් එන්නතයි.
ලොව වායු දූෂණයට ලක් වූ ප්‍රධාන නගර අතරින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ බංග්ලාදේශයේ ඩකා නුවරයි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ප්‍රථම ස්ථානයේ පසුවේ. තුන්වන ස්ථානය පාකිස්තානයේ ලාහෝර වෙතත් සිවන ස්ථානයේ චීනයේ බීජින් වෙතත් ලැබී ඇත. වායු තත්ත්ව දර්ශකය මගින් මෙය මනනු ලැබේ. එහිදී නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඕසොන් වායුව බහුලව දැකගත හැකිය. බංග්ලාදේශයේ පරිසර දූෂණයට ප්‍රධාන හේතුව ගඩොල් පිලිසීම් බව හඳුනාගෙන තිබේ. යෙමනයේ සිවිල් ගැටුම් උග්‍ර වීමත් සමග රට විශාල ආර්ථික අහිමියකට පත්ව ඇත. එහිදී උග්‍ර මන්දපෝෂණ තත්ත්වය දැඩි අර්බුදයක් මතු කර තිබේ. මේ නිසා අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් අඩකටම ජීවිත තර්ජන පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මිලියන 2.3කට ආසන්න ළමයින් පිරිසක් මෙම තත්ත්වයට ගොදුරු වී ඇතැයි වාර්තා වේ. ඉන් 4 ලක්ෂයක් හදිසි ප්‍රතිකාර ලබා නොගතහොත් මිය යා හැකිය. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය. සංවර්ධන පුවත්. අතීතයේ විස්කම් මැවූ දස්කම් වර්තමානයේ සිට පසුගිය කාලය පිළිබඳව යථාවාදී විග්‍රහයකට එළඹීමට අවශ්‍ය ඥානය උදා කර ගැනීම පුරාවිද්‍යා විෂයපථයට අයත් වේ. යුනෙස්කෝව මගින් ලංකාවේ නම් කරන ලද පුරාවිද්‍යාත්මක ලෝක උරුමයන් 7ක් වේ. රටක අභිමානය රැගත් මෙවැනි ස්ථාන වෙත යෑමට නැරඹීමට අධ්‍යයනය කිරීමට බහුතරය කැමැත්ත දක්වයි. එය නොහැකි අයටත් අවස්ථාව සලසා දීමට වත්මන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පියවරගෙන ඇත. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව අතර බොහෝ දිනකට අමතක වෙලා ගිය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් පුරාවිද්‍යාව විවෘත කිරීමට. ඒ තමයි ශාරීරික අපහසුතා තියෙන අය, දෘෂ්ටිමය අපහසුතාව තියෙන අය, ඒ වගේම ශ්‍රවණාබාධ සහිත පුද්ගලයෝ වැනි අයට පුරාවිද්‍යා ශාස්ත්‍රය පිළිබඳ දැනුම ඒ ස්ථානට ප්‍රවේශ වීමේ විශාල අපහසුතාවයක් තියෙනවා. මෙය ක්‍රමක්‍රමයෙන් නැති කරලා ඒ අයටත් අනෙකුත් පුරවැසියන්ට හා සමානවම මේ ස්ථානවලට ප්‍රවේශ වීමටත් ඒ වගේම අපේ දත්ත ලබා ගැනීමටත් ක්‍රමවේදයක් දැන් සැලසුම් කරලා තිබෙනවා. අපේ සියලුම පුරාවිද්‍යා ස්ථානවලට ප්‍රවේශ වීමට පහසු විදිහට විශේෂයෙන්ම රෝද පුටුවකින් වගේකින් යන්න පුළුවන් විදිහට ක්‍රමවේදයක් හැදීමටත් ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට සංඥා භාෂාවකින් අපේ කරන වැඩ ගැන අපේ පරිශ්‍රණ පිළිබඳව කරුණු ලබා දීමටත් බ්‍රේල් ක්‍රමය වැනි ක්‍රමයක් හෝ නූතන තාක්ෂණික ඇප් එකක් හඳුන්වා දීම වැනි දේවල් කිරීමට අපි කටයුතු කරගෙන යනවා. මේ අනුව අපිට පුළුවන් වේ වසර කිහිපයක් යන විට මේ රටේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පුරාවිද්‍යාව මුළුමනින්ම විවෘත කිරීමට. මේ රටේ දරුවන්ගේ උරුමය ඒ අය අද යම් විශේෂ අවශ්‍යතාවයන් සහිත වුණත් ඒ අයගේ මුතුන් මිත්තන් කරපු දේවල් දැන ගැනීමට, ඒවා රස විඳීමට, ඒවා අගය කිරීමට සහ ඉගෙන ගැනීමට ඒ අයට අයිතියක් තිබෙනවා. ක්‍රීඩා පුවත්. ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අදයි. මුලින් පන්දුවට පහර දෙන ඉන්දිය පිළ මීට ස්වල්ප වේලාවකට පෙර කඩලු 3ක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටියේය. ඉන් ලකුණු 82ක් ලබා සිටින්නේ රෝහිත් ශර්මාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව නිපදවන එළවලු ශීතකල සෞඛ්‍යාරක්ෂිත එළවලු පැකට් වශයෙන් වෙළඳපළට හඳුන්වා දීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කරේ. ජගත් සංවිධානයේ සහ කොරියාවේ කොයිකා ජාත්‍යන්තර ආයතනය සමග එක්ව පළමු අදියරේදී නුවරඑළිය මගස්තොට සමුපකාර සංගමය මගින් මෙය ක්‍රියාත්මක කර ඇත. අර්ථාපල්, කැරට්, බෝංචි, ලීක්ස්, ගෝවා ඇතුළු එළවලු වර්ග රසක් මෙලෙස කල්තබාගත හැකි පරිදි ශීතකල පැකට්ටු වශයෙන් වෙළඳපළට නිකුත් කෙරේ. මේ වෙනුවෙන් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට නියමිතයි. එම එළවලු විචලනය කොට සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100%ක රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ඉකුත් වසර නිමාවන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ක් වී තිබේ. එම කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 2.6කින් අවප්‍රමාණ විය. 2019 වසර සමග සැසඳීමේදී ඉකුත් වසරේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 2කින් අඩු වී ඇත. ඉකුත් වසර අවසාන වන විට භාණ්ඩ අපනයනය ක්‍රමයෙන් යථාර්ථත්වයට පත් වී තිබේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ලැබීම්ද ඉහළ ගොස් ඇත. ආර්ථික පුවත් ආවරණය. අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. හා ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. හා ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්, වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව. නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනිකුත් ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ජලිත් සිරස්තල. ගම ගොඩනැගීමට ජනතා අදහස් යෝජනාද අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි. මීමුරේ ගම්මානයේ ගැටලු රැසකට ෂණික විසඳුම්. අදහස් වල විවිධත්වයක් පැවතියත් තමන් ඇතුළු පිරිස රාජ්‍යය ආරක්ෂා කරන බව ඇමති වාසුදේව නානායක්කර මහතා කියයි. ඉදිරි මාස 3දී ආර්ථික මධ්‍යස්ථාන සඳහා නව වැඩපිළිවෙලක්. සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ ආයතන 1400කට එරෙහිව නඩු. වී මිලදී ගැනීමට සමුපකාර දෙපාර්තමේන්තුවත් එක්වේ. ලෝක ජනතාවගෙන් 85% එන්නත් කිරීමෙන් පසු කොවිඩ් පැතිරීම අඩුවනු ඇතැයි ප්‍රකාශයක්. දෙවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ ඉන්නමයි අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස් 6ට.